නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තථාගතම්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචතිනෝ පටිච්චන්නෝති. තුන් ලෝකාග්‍ර වූ අරහත්තු දසබලධාරී සර්වඥ බුදු පියාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දසබලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන නෛර්යානිකූත් පරම ගාම්භීර වූත් සේසත් ධර්ම රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දසබලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවුරස පුත්‍ර බඳු වූ අෂ්ඨාරි පුජ්‍යල මහා සංඝරත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. සද්ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත ගුණගරුක පින්වත්නි, දැන් මේ පින්වත් පිරිස මේ වෙලාවේ සූදානම් වෙන්නේ මහා කරුණික බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වී දෙව්මිනිස් සත්වයාට පතල මහා කරුණාවෙන් සංසාර සාගරයෙන් එතර වී නිවන්සුව සාක්ෂාත් කර ගැනීම සඳහා දේශනා කොට වදාළ නෛර්යානික සීසත් ධර්ම දේශනාව අතර යම්කිසි දහම් කොටසක් ශ්‍රවණය කිරීමටයි දැන් සූදානම බලාපොරොත්තුව. ඉතින් හැම දෙනාම බුද්ධ ගෞරවේ, ධර්ම ගෞරවේ, සංඝ ගෞරවේ උපදවාගෙන මේ ශ්‍රවණය කරන ධර්ම දේශනාව අපට උතුම් නිර්වාණ සම්පත්තිය පිණිසම හේතු වේවා කියන ප්‍රාර්ථනෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරන හැටියට සිහිපත් කරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කාය ප්‍රනිධාන පාරමී ධර්ම සම්පූර්ණ කළා. සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් වාප්‍රනිධාන පාරමිතාව සම්පූර්ණ කළා. නව අසංඛ්‍ය කල්ප ලක්ෂයක් මනෝප්‍රනිධාන පාරමිතාව සම්පූර්ණ කළා. තොර අසංඛ්‍ය කල්ප ලක්ෂ 20ක් පුරාවට දස පාරමී, දස උපපාරමී, දස පරමත්ත පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා ලෞතුරා බුද්ධත්වයට පත් වුණා. උන්වහන්සේට දීපංකර බුදු සසුනේදී එකම ගාථාවක් ශ්‍රවණය කිරීමෙන් පංචඅභිඥා අට සමාපatti සහිතව චතුපටි සම්භිදා ඥානලාභීව අරහත්වෙන් නිවන් අවබෝධ කරගන්නට පුණ්‍ය ශක්තිය තිබුණා. ඊට ඈත අතීත සසරේදී නිවන් දකින්ට සුදුසුකම තිබුණා. හැබැයි උන්වහන්සේ අපි අහලා තියෙන්නේ අතටපත් නිවන හැර දමා සසර සයුරට බැස පාරමී පුරා බුදු වුණ බව. එතකොට බුදු වෙලා අවබෝධ කළෙත් නිවන, රහතන් වහන්සේ නමක් අවබෝධ කරන්නෙත් නිවන. නිවන වෙනසක් නෑ. එතකොට මීට ඈත අතීතේ කල්ප ගානකට කලින් නිවන් දකින්න තිබ්බා. ඒ තිබියදීත් උන්වහන්සේ ඒ නිවන අත්හැරලා දාලා සසරට බැස්සේ බුදු වෙන්න කියලා හිතාගෙන. බුදු වෙනවා කියන්නේ නිවන් දකින්න කියන එක තමයි. හැබැයි පින්වත්නි, බුදුවරයන් වහන්සේ නමක් ලොව පහළ වෙලා
උන්වහන්සේලා ධර්ම දේශනා කරනකොට එයින් ඵල ලබන පිරිස නැත්නම් ඒ ශාසනයේ නිවන් දකින්න පිරිස අනන්තයි. දැන් අපේ බුදුරජාණන් වහන්සේ ධර්මාන සමයේ කියන වැඩ ඉන්න සමයේම පින්වත්නි 24 අසංකේයයක් සෝවාන් වුණා, 24 අසංකේයයක් සකදාගාමි වුණා, 24 අසංකේයයක් අනාගාමි වුණා, 24 අසංකේයයක් රහත් වුණා. ඒතර 96 අසංකේයයක් දෙනා අමා මහ නිවනටපත් වුණා. එතකොට අනන්ත සත්වයන් මේ සසරෙන් එතර කරවන්න තමයි මහා කරුණාවෙන් සසරට බැහැලා මේ අනන්ත දුකක් විඳින්නේ. තමන් වහන්සේගේ නිවන උදෙසා නෙවෙයි, අනුන් උදෙසා පරාර්ථකාමී චේතනාව නිසා. ඉතින් උන්වහන්සේ පාරමී පිරුවේ කරුණාව නිසායි. මහා කරුණාව. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ මෙච්චර පෙරුම් පුරලා සම්බුද්ධත්වයට පත්වුණේ ඔබ මා වෙනුවෙන්. උන්වහන්සේ මේ ලෝකයට දේශනා කොට වදාළේ ධර්මය හා විනය කියන ප්‍රධාන කරුණු දෙක යටතේ. තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ. තථාගතප්ප වේදිත වූ ධර්ම විනයයි. මහණෙනි තථාගතයන් වහන්සේ මේ ධර්ම විනය දේශනා කොට වදාලා. තොර මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ දහම නැත්නම් බුදුරජාණන් වහන්සේ අනුදන්නා වූ මේ දහම විවටෝ විරෝචති. ඒ කියන්නේ පින්වත්නි මේ ධර්ම විනය නොපටිච්චන්නෝ වැසිලා තියෙන තාක්කල් බබලන්නේ. විවටෝ විරෝචති මේ ධර්ම විනය විවෘත වුණාට පස්සේ තමයි බබලන්නේ. ධර්ම විනය වැසී තියෙනකම් බබලන්නේ. ඒ විවෘත වුණ කල්හි තමා මේ ධර්මය හා විනය බබලන්නේ. දැන් බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වුණත් නැතත් පින්වත්නි මේ ලෝකයේ මේ ධර්මයේ තියෙනවා. ධර්මයේ කවදාවත් නැති වෙන්නේ ඒක ධර්මතාවයනේ. හැබැයි ඒක මනුස්ස సంతානයන් දෙවියන් අතරින් ගිලිහිලා ගිහිල්ලා. ඉතින් බුදුවරයන් වහන්සේලා ධර්මය අවබෝධ කරගෙන දේශනා කරනකොට අන්නේ ධර්මයේ බබලන්න පටන් ගන්නවා. රාජරාජ මහාමාත්‍යවරු රජකම් අතෑරලා මහණ වුණා. ඇමතිකම් අතෑරලා සිටුකම් අතෑරලා මහා ධනවතුන් මේ ශාසනය මහණ වුණා. රූපෙන් අගතැම්පත් පිරිස මහණ වුණා. ඒ මහණ වෙලා මේ ධර්මයේ තුලින් සව් කෙලසුන් නැසලා නිර්වාණ සම්පත්තියට පත් වුණා. ඉතින් අබුද්ධෝත්පාද කාල තියෙනවා මේ දහම වැහිලා තියෙන්නේ. හරියට අර කළු වලාකුළු වලින් වැහුණ චන්ද්‍රයා වගේ. කාලපක්කේව චන්දිමා කළුවර රාත්‍රියේ චන්ද්‍රයා නෑනේ. මාසේ පොයේ දාන් ඒ වගේ. හැබැයි පුරපක්ෂයේ සඳ වැඩි වෙලා 15ක දවසේ බබලන්නා වගේ මේ තථාගතයන් වහන්සේ නමක් ලෝ පහළ වෙලා ධර්ම දේශනා කරනකොට ඒ ධර්මයේ ලෝ බබලනවා. දැන් පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ දහම අදත් තියෙනවා මේ ලෝකේ කිසිම අඩුවක් නැතුව. හැබැයි මේ කාලෙ වෙනකොට ටික ටික විනාශ වෙමින් පවතී. අතීතේ ඉඳලා මේ දක්වා ශාසන ඉතිහාසය දිහා බලනකොට බොහෝ උවදුරු වලදී මේ ශාසනේ විනාශ වුණා. හැබැයි කොහොම හරි රැකී මේ ශාසනේ පැමුණුණා. අද වෙනකම්ම මේ ශාසනය තියෙනවා. අද මේ ලෝකේ අසත්පුරුෂෝ බිහි වෙලා සමහර අසත්පුරුෂෝ පැවිදි වෙලා සමහරු ගිහිව ඉඳමින් නොඑක ආකාරයෙන් මේ තථාගත ධර්මයේ
විනාශ කරන්න කටයුතු කරනවා. එතකොට ඒ ගැන ධර්මය වැසෙනවා. ධර්මය වැසෙන්ට ධර්මය බබලන්නේ මිනිසුවත් තුළ දහම නැති වෙනකොට මිනිසු තුළ තියෙන අධර්මය. එනම් අධර්මවාදී ක්‍රියා කරලා මරණයෙන් පස්සෙනුත් දුකට වැටෙනවා. මේ ධර්මය පිරිහීම නැත්තං මේ ශ්‍රාවකයන් පිරිහෙන්ට හේතුව තථාගතයන් වහන්සේ සංයුත්ත නිකායේ ආනි කියන සූත්‍ර දේශනාවකදී දේශනා කරනවා. ආනි කියන ඇන මේ මෙතනදි මේ සූත්‍රය සැවැත් නුවර වැඩ ඉන්න කාලේ තමයි දේශනා කළේ. මේ ශස්ත්‍රිය කියලා කියන්නේ රජ කුලය කියන. කුල 4ක් තිබුණා. මේ ළමයි දන්නවා. බ්‍රාහ්මණ, ශස්ත්‍රිය, වෛශ්‍ර, ශුද්‍ර කියලා. මේ කුල 4යි. අදත් ඔය ඉන්දියාවේ කුල 4 තියෙනවානේ. එතකොට මේ ශස්ත්‍රයන් කියන්නේ රජවරුනි, රාජවංශී. මේ ශස්ත්‍රීය පිරිස ළඟ විශේෂ වූ බෙරයක් තිබුණා. ඒ බෙරේ නාද කරමින් තමයි අඬබෙර එහෙම යවන්නේ. එහෙම යවනවා නොඑක් අවස්ථාවල. ඉතින් මේ බෙරය කාලයක් යනකොට මොකද වෙන්නේ? චුට්ටක් එහෙන් මෙහෙන් පුපුරනවා, බෙරේ කැඩෙනවා. එතකොට මොකද කරන්නේ? ඒ කැඩිච්ච තැනට ඇණයක් ගහනවා. දැන් ඇණයක් ගහලා මේ බෙරේට ගහනවා. එතකොට දැන් තියෙන්නේ මොකක්ද? මුල් හඬද? නෑ, දැන් හඬ වෙනස්. බෙරේම තමයි හැබැයි. හඬේ වෙනස්. තව ටිකක් කල් යනකොට තවත් තැනකට ඇණයක් ගහනවා. ඔහොම කාලයක් යනකොට මොකද වෙන්නේ? අර මුලින් තිබ්බ බෙරේ කියන සංකල්පේ තියෙනවා. හැබැයි ඇන හඬ ඉන්නේ. යකඩයකට තලන හඬ තමයි ඉන්නේ. බෙර හඬ ඉන්නේ. කාලයක් යනකොට ආන් ඒ වගේ තමයි මහණෙනි මේ තථාගත ශාසනයත්. කාලයක් යනකොට නොඑක් කුලවලින්, නොඑක් ජාතිවලින්, නොඑක් පැතිකඩවලින් මහාන වෙන පිරිස කාලයක් යනකොට සද්ධාව හීන පිරිසක් තමයි මේ ශාසනයේ පැවිදි වෙන්නේ. අද කාලේ ගත්තත් බොහෝ විට අපිට පේනවා ඒවා. සද්ධාවෙම පැවිදි වෙලා තියෙන බොහෝම ටික දෙනයි. අනික් කට්ටිය එක ලාභ උදෙසා මහාන වෙලා තියෙනවා. ඉතින් දැන් මේ විදිහට අශ්‍රද්ධාවෙන් පැවිදි වුණා. ඉර ශ්‍රද්ධාව නැහැ, වීරියක් නැහැ, සතියක් නැහැ, සමාධියක් නැහැ, ප්‍රඥාවක් නැහැ. ඉතින් අන්න ওই තත්ත්වයටපත් වෙනවා. ඉතින් එතකොට පින්වත්නි මේ පැවිදි වෙච්ච පිරිස මොකද කරන්නේ? තථාගතයන් වහන්සේගේ මේ ගැඹුරු සූත්‍ර දේශනා අහන්නේ. එයාලා ඒව අහන්නේ. ඒ සූත්‍ර ගැඹුරු සූත්‍ර, ගැඹුරු අර්ථ තියෙන, ශූන්‍යතාව ප්‍රකාශ වෙන්නා වූ, චතුරාර්ය සත්‍ය විස්තර වෙන්නා වූ ගැඹුරු සූත්‍ර අහන්නේ. ඒ සූත්‍ර දේශනා කරන තැනක් තිබ්බොත් ඒට යන්නේ, ඒවා අහන්නේ. ඉතින් ඒ අහන්න නැති හින්දා මොකද වෙන්නේ? මෙයාලට ධර්මයේ අර්ථයක් වැටහෙන්නේ නැහැ. ඇයි ධර්මයේ අහුවොත්නේ ධර්මයේ අර්ථයක් වැටහෙන්නේ. ඉතින් දැන් බණ අහනවා කියලත් සමහර විට අපි ඒකේදී යම් වචන ටිකක් විතරක් යනවා. ඒක ධර්ම දේශනාවක් වට ඒක ධර්මයක් නෑ බලනකොට අන්තිමේට. ඉතින් ඔන්න ඔහොම යනකොට මේ පිරිස, මේ ශාසනය පැවිදි වෙච්ච පිරිස බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ගැඹුරු සූත්‍ර දේශනාවන්, ඒවා ගැඹුරු අර්ථ තියෙන, ඒ ලෝකෝත්තර මාර්ගයට පිළිපන්න ශූන්‍යතා දර්ශනය පවතින
ඒ ගැඹුරු දේශන අහන්නේ. අහන්න නැති වෙනකොට මේ පිරිස කාලයක් යනකොට පිරිහෙනවා. පිරිහි ගිහිල්ලා අන්තිමේදී මේ පිරිස ඊළඟට කැමති වෙන්නේ මොනවද? තථාගත ධර්මය අහන්න නෙවෙයි. තථාගතයන් වහන්සේමයි වදාළන්නේ අන්‍ය ශාස්ත්‍රුන් අන්‍ය දේවල් තමයි ඉගෙන ගන්න. ඒ කියන්නේ අද කාලේ වුණත් මේක තේරවාදී බෞද්ධ රටක් වුණත් භික්ෂුන් වහන්සේලාට තියෙන මේ ගිහියන්ට තියෙන අධ්‍යාපනයක්. දැන් එතකොට මොකද වෙන්නේ? තථාගත මූලික ධර්මයෙන් බැහැර වෙච්ච රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ඉඳලා දෝෂ. දැන් එතකොට භික්ෂුව කියන්නේ සාමාන්‍ය. එතකොට අර විද්‍යාඥයා කියපු දේ උගන්වනවා. දැන් ඔන්න ඔය විදිහට. එතකොට මොකද වෙන්නේ? අන්‍ය භාෂාවන් අන්‍ය එක දේවල් ඉගෙන ගන්නකොට නොයෙක් දේවල් ඉගෙන ගන්නකොට ධර්මයේ ගැඹුරු අර්ථ වලට ඔවුන් ඇහුම්කන් දෙන්නේ. එතකොට වෙන්නේ මොකද? ඒවට යොමු වෙලා කාලයක් යනකොට ඒ පිරිස පිරිහෙනවා. අන්තිමේදී මොකද වෙන්නේ? බුද්ධ ශාසනය කියන නම විතරයි. හරියට අර ශාක්‍යයන්ගේ බෙරේ වගේ. අන්තිමේදී ඒ බෙරේ තියෙන්නේ මොකක්ද? යන සද්දයක්. මූලික බෙරහඬේ නේ. ආන් ඒ වගේ තමයි මේ ගැඹුරු ධර්මයේ අන්තර්ගත ඒ ගැඹුරු ධර්ම කාරණා අහන්නේ. ඒ වගේ අර්ථ විමසන්නේ, අර්ථ සාකච්ඡා කරන්නේ, ඒවා ඉගෙන ගන්න නැති හින්දා මොකද වෙන්නේ? ශ්‍රාවකයන් පිරිහෙනවා. එතකොට එතන කාලයක් යනකොට ඔන්න ඔය විදිහට තථාගත ධර්මයත් තථාගත විනයත් වැහි යනවා. වැහි ගිහිල්ලා අන්තිමේදී නැති වෙලා යනවා. ඉතින් පින්වත්නි, මේ ධර්මයේ බබලන්නෙම විවෘත වෙන කල්ලි. දැන් ත්‍රිපිටකයක් තියෙනවා අපිට. ඒකේ ධර්මස්කන්ධ 84000ක් තියෙනවා. හැබැයි මේ ධර්මස්කන්ධ 84000ක් තිබුණත් ඒ 84000ෙම තියෙන එකම රසයක්. රස දෙකක් නෑ. මොකක්ද එකම රසය? ඒ විමුක්ති රසයයි නිර්වාණ රසයයි. එතකොට පින්වත්නි, ඒ විමුක්ති රසය නිර්වාණ රසය මැකිලා යන අන්තිමේදී එතකොට ශාසනය කියලා මොකද කරන්නේ? ඒ කෙනා හදාගත්ත මහාන වෙලා දෙවියන් වන්දනා කරන, දෙවියන් පුදන, යාඥා කරන, සෙත් කරන, නැත්නම් ගිහියන්ගේ වැඩ කරන. අන්තිම තැනකට ගිහියන්ට වැඩ කරනවා. තැනට තමයි යන්නේ. එතකොට අන්න ශාසනය පිරිහෙනවා. අන්න එහෙනම් පින්වත්නි, අපි ශාසනයට යමක් කරනවා නම්, ශාසනය ගොඩ ගන්නවා නම් අපි කරන්න ඕන තථාගතයන් වහන්සේ වදාළ ධර්මය හොඳට සූත්‍ර විනය අභිධර්මය හොඳට ඉගෙන ගන්න ඕන. ඊළඟට ඒ ධර්මයට අර්ථ කතා ලියුණු අටුවාවන් තියෙන ඒවා ඉගෙන ගන්න ඕන. පොළොන්නරුව ගිය වෙනකොට පහළ වෙච්ච ටීකාවන් කියලා තියෙන ඒවා ඔක්කොම රහතන් වහන්සේලාගේ යුගයේ පහළ වෙච්චා. ඒවා ඒ ගැඹුරු අර්ථයන් අපිට මනසට එනකොට ආන්ගේ යම් භික්ෂුවක් මේ ලෝකේ ඒ විදිහට පරියාප්තිය සූත්‍ර විනය අභිධර්මයේ පරියාප්තිය ඉගෙනගෙන ඊළඟට ඒ පරියාප්තියට අනුව ප්‍රතිපත්තිය කියන්නේ විශේෂයෙන් සමත විපස්සනා භාවනා වැඩිම, සීල සමාධි ප්‍රඥා අනුගමනය කිරීම. අන්න එහෙම අනුගමනය කරනවා නම් පරියාප්තිය පරිපූර්ණ කෙනෙක් තමයි ප්‍රතිපත්තියට යන්නේ. එහෙම ප්‍රතිපත්තියට ගිය කෙනෙක් තමයි ප්‍රතිවේදයෙන් මඟඵල ලබන්නේ. ඒ පරියාප්තිය කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඉගෙන ගැනීම. හරියට. අන්න ඒ කෙනා එතකොට හරියට ඉගෙන ගත්තා, මෙයා දන්නවා ඒට අනුව හැසිරෙන්න ප්‍රතිපත්තියක්. එන ධර්මයට අනුව භාවනා කරන්න ප්‍රතිපත්ති පුරන්න දන්නවා. ආන් ඒ කෙනා තමයි ප්‍රතිවේදයෙන් මඟඵල ලබන්නේ. අඩුම ගානේ දැන් මෙතන ඉන්න මේ ගිහි ඇත්තන්ට සමහර විට මේ ත්‍රිපිටකයේම කියවලා ත්‍රිපිටකයේම ඉගෙන ගන්න බැරි වෙන්න පුළුවන්. ත්‍රිපිටකයේම. හැබැයි අපි දන්නවා සමහර ගිහි උපාසකම්මලත් ඉන්නවා මුළු ත්‍රිපිටකයේම කියවපු. උපාසක මහත්තුරුත් ඉන්නවා එහෙම කියවපු. සමහරු ඉන්නවා ඒවා පාඩම් තියෙන.
අන්න ඒ වගේ කට්ටිය ඉන්නවා. නැහැම නෙවෙයි. භික්ෂුන් වහන්සේලාගේත් මේවා ගැඹුරෙන් මේ අර්ථ දන්න අර්ථ අඳුනන උත්තමයන් වැඩ ඉන්නවා. ඒ නිසා ශාසනය පවතිනවා. ඉතින් අපිට එච්චර දුරට යන්න බැරි නම් පින්වත්නි අඩුම ගානේ එක සූත්‍රයක හරි දැන් අපිට කරණීය සූත්‍රය ගත්තොත් ඔය කරණීය ධර්ම පිළිබඳව එතන තියෙන්නේ. ඔය කරණීය සූත්‍රයේ හරියට අපි ආර්ථය අඳුනාගෙන ඒ විදිහට අපි කටයුතු කරොත් අපිට පුළුවන් ඒකෙම නිවන් දකින්න. හැබැයි අපි හරියට කරණීය සූත්‍රය හඳුනන්නේ නැහැ. හැබැයි පාඩමුත් ඇති. දැන් මං කියන්න පටන් ගත්තොත් මේ ඔක්කොම කියනවා. පාඩම් තියෙනවා. අර්ථ දන්නේ නැහැ. මහා මංගල සූත්‍රය දන්නවා. රතන සූත්‍රය දන්නවා. මේ ඔක්කොගේම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම. එතකොට පින්වත්නි මැරෙන්න කලින් ওই පින්වතුන්ලාට කරන අනුශාසනාව එක සූත්‍රයක් හරියට අර්ථ සහිතව ඉගෙනගෙන ඒ සූත්‍රයේ තියෙන විදිහට ජීවත් වෙන්න එහෙම එක අවුරුද්දක් නෙවෙයි එක දවසක් සමහර විට හරියට ප්‍රතිපත්ති පිරුවොත් අර මුල් ජීවිත කාලෙම නොදැක්ක යම් නිවන් රසයක් අර්ථයක් ලබන්න පුළුවන්. යෝචේ වස්ස සතං ජීවේ අපසං ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතං ධම්ම මුත්තමං. යමෙක් වස්ස සතං සෙය්‍යෝ අවුරුදු 100ක් ජීවත් වුණත් අපස්සං ධම්ම මුත්තමං ධර්මයෙන් නොදැක අවුරුදු 100ක් ජීවත් වුණත් වැඩක් නැහැ කියනවා දහම නොදැක ඒකාහං ජීවිතං සෙය්‍යෝ එක දවසක් ධර්මයේ දැක ජීවත් වෙනවා නම් අර අවුරුදු 100ටම වඩා වටිනවා කියන. එහෙමනම් පින්වත් ඔය පින්වතුන්ලා නිර්වාණය අපි ගාව තියෙන්නේ. ඒ නිර්වාණය වහගෙන ඉන්නෙත් අපි. ඊළඟට නිර්වාණය වඩන්න යන මාර්ගය වඩන්න ඕනෙත් අපි. ඒකට ඒ යන මාර්ගය නැත්තම් න්‍යාය ඒ දේශනාවන් තුල තියෙනවා. අපිට ගත්තොත් පිරිත් පොත ගත්තොත් චතුබානවාර පාළිය පිරිත් පොත මේකේ සූත්‍ර දේශනා රාශියක් තියෙනවා. ඒ වගේ ගැඹුරු අර්ථ තියෙනවා පින්වත්නි. ඔය රතන සූත්‍රයේම ගත්තාම ගැඹුරු අර්ථ තියෙනවා. ඉතින් මේ චතුබානවාරී පාළිය සම්පාදනයේ කළ ඒ උත්තමයන් වහන්සේලා මුළු ත්‍රිපිටකයම හොයා බලලා තමයි ඒව සම්පාදනය කළා තියෙන්නේ. එතකොට අපිට ඒ පිරිත් ටික පාළිය අපි දන්නේ නැති ඉඳ පාළියෙන් කියන ගියාට වැඩක් නැහැ. මේ පාළියෙන් එකක් අපි අර්ථ දැනගත්තොත් අපිට ඒ විදිහට කටයුතු කරගන්න පුළුවන්. එතකොට අපිට නොබෝ කල්යන්ට පෙර ඒ නිවන අවබෝධ කරගන්න පුළුවන්. බුද්ධ කාලයේ 84000ක්ම ධර්මස්කන්ධය අහලා ඒ 84000ක්ම ධර්මස්කන්ධය වඩලා නෙවෙයි නිවන් දැක්කේ. එක එක ධර්මස්කන්ධ අහලා වඩලා තමයි නිවන් දැක්කේ. එහෙමනම් පින්වත්නි මේ එක ධර්මස්කන්ධයකින් නිවන් දකින්න පුළුවන්. ඒකයි මේ 84000ක් වූ ධර්මයේ තුලම තියෙන එකම එක රසයයි. ඒ තමයි නිවන් රසය. ධර්මයේ එකවැදෑරුම් කියලා කියන්නේ ඒ ධර්මයේ නිවන් රසය තියෙන. ඊළඟ ධර්මයේ දෙවැදෑරුම් කියන්නේ ධර්මය හා විනය වශයෙන් කොටස් දෙකකට බෙදෙන. චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇතුළු කොට ඇති ස්කන්ධ ධාතු ආයතන ආදී මේ පිළිබඳව විස්තර කරන දේ ධර්මයයි. විනය කියලා කියන්නේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාගේ හික්මීම පිණිස බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ලෞකික සීලය සහ ප්‍රඥප්ති වද්‍ය සීලය, ලෝකාවද්‍ය සීලය හා ප්‍රඥප්ති වද්‍ය සීලය කියන මේ සීලයයි. එතකොට පින්වත්නි ඊළඟට මේ ධර්මය බෙදෙනවා ධර්මයේ අභිධර්මයේ කියලා. විනය අභිවිනය කියලා බෙදෙනවා. එතකොට සූත්‍ර දේශනාවල් ධර්මයේ හැටියට ගන්නවා.
අභිධර්ම පිටකේ ගන්නවා අභිධර්මයේ හැටියට. ඊළඟට විනය අභිවිනය එතන පෙන්නනවා පරාජිකා පාළි සහ පාචිත්‍ය පාළි විනය අභිවිනය හැටියට. අනික් ඒ කොටස් විනය හැටියට. එතකොට මේවා ගැඹුරෙන් ගත්තාම පින්වත්නි අපිට ටික ටික මේ තථාගතයන් වහන්සේ වදාළේ මේ ධර්ම කොට්ටාස නිවන උදෙසායි. දිට්ඨ ධම්මිකානං ආසවානං පටිඝාතාය. කියන්නේ මේ ජීවිතේම හටගන්නා වූ කෙලෙස් ප්‍රහාණය කිරීම පිණිස. මේ ධර්මයේ තියෙන මේ ලබනාත්මික අවබෝධය නැත්තම් ලබනාත්මික කෙලෙස් ප්‍රහාණය කරන්න නෙවෙයි. මේක තියෙන මේ ආත්මේ ධම්මෝ අකාලිකෝ මාර්ගයට අනතුරුවම ඵලය ලැබෙන හේයින් ධර්මය අකාලිකයි. එහෙමනම් පින්වත්නි මේ දහම අපි හරියට ඉගෙන ගන්න ඕන. ඉගෙනගෙන අපි මේ ධර්මයේ පුහුණු කරන්න ඕන. එතකොට අපිට පුළුවන් මේ ජීවිතේ මාර්ගඵල ලබන්න, නිර්වාණ සම්පත්තිය ලබා ගන්න. ඉතින් මේ ධර්මයෙන් විනයෙන් හැම තැනින්ම වෙන්න ඕන අපේ සිත පිරිසුදු කර ගැනීම. සචිත්ත වර්යෝදපණං. දැන් අපි සිල් රකින්නවා එයත් අපේ සිත පිරිසුදු වීම සඳහා. දන් දෙනවා එයත් සිත පිරිසුදු කර ගැනීම සඳහා. භාවනා කරනවා එයත් සිත පිරිසුදු කර ගැනීම සඳහා. එහෙනම් අපේ අන්තිම ඉලක්කය වෙන්න ඕනේ අපේ සිත පිරිසුදු කිරීම. නැත්නම් සිත දමනය වීම. එහෙමනම් අපේ හිත අපිරිසුදු වෙලා පවතින්නේ. ආශ්‍රව හා අනුසය කියලා වර්ග දෙකක් තියෙනවා කෙලෙස් වල. ආශ්‍රව කියන්නේ කාලයක් අපි ගත්ත කෙලෙස් සේරම පල්ලෙලා වගේ තියෙනා වූ ඒ කෙලෙස් ස්වභාවය. කියන්නේ සසර පුරා අපි එකතු කරගත්ත කෙලෙස් අර වැසිකිලි වලක වගේ අසූචි පල්ලෙලා තියෙනවා වගේ අපේ මේ හිතෙහි ඇහැ කන නහය දිවකය මන පිනවීම නිසා කාලාන්තරයක් තිස්සේ එකතු වෙච්ච කෙලෙස් කුණු කන්ද පල්ලෙච්ච කෙලෙස් ගොඩට කියන ආශ්‍රව කියන. කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා මේ ආශ්‍රව හතරක් තියෙනවා. ඊළඟට පින්වත්නි අනුසය වර්ග හතක් තියෙනවා. අනුසය කියන්නේ මේ නිදිගත් කෙලෙස් කියන එක. නිදිගත් කෙලෙස්. හරියට අලු යට අඟුරු තියෙනවා වගේ. අලු තියෙනවා යට අඟුරු තියෙනවා. මොනවා හරි ගිනිගන්ට සුදුසු දෙයක් වැඩිච්ච ගමන් අවිලෙනවා. ආන් ඒ වගේ. අපේ සිතෙහි නිදිගත් කෙලෙස් තියෙනවා. ඒවා තමයි ඔන්න මතු වෙන්නේ. අනුසය වර්ග හතක් තියෙනවා. සත්තානුසය ධර්ම කියලා. අන්නේ රාගානුසය, පටිඝානුසය, මානානුසය, දිඨානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය මේ විදිහට සිතෙහි නිදිගත් කෙලෙස් පවතිනවා. ඒවා සුදුසු අරමුණක් ඇතිවුණ සැනින්ම ඒ කෙලෙස් හටගන්නවා. ඒ කෙලෙස් ලියලනවා. එතකොට මතු පිට හිතේ තියෙන කෙලෙස් ටික අපිට තද බල වශයෙන් නැගී යනවා ආශ්‍රවය අපිට වැටහෙනවා. හැබැයි අර නිදිගත් කෙලෙස් ටික වැටහෙන්නේ. වැටහෙන්නේ නැති හින්දා සමහර විට යාම කියනවා මම රහත් කියලා. ඒ කෙලෙස් එන්නේ නැහැ නේද?
නිකන් සමත භාවනාවක් හරි එහෙම නැත්තම් විදර්ශනා භාවනාවත් මතුපට එහෙම කරපුවාම ටිකක් හිතර කෙලෙස් නෑ වගේ දැනෙනවා. එතකොට යාම හිතනවා මන් දැන් සෝවාන් වෙලාවක්ද. මන් දැන් සකදාගාමී වෙලා මං අනාගාමී වෙලා රහත් කියලා. ඒ වගේ බුද්ධ කාලේ බොහෝ ස්වාමීන් වහන්සේලා හිටියා. එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා ශිෂ්‍යයන් ගෝලයන් 60,000ක් ඉන්නවා. අහසින් යන්නත් පුළුවන්. අභිඥා ප්‍රාතිහාර වන්නත් පුළුවන්. හැබැයි හිතාගෙන ඉන්න උන්වහන්සේත් දැම්මම රහත් කියලා. හැබැයි රහත් වෙලා නැහැ. ඊට පස්සේ මේක දැන් අර කෙලස් නිදිගත් කෙලස් තියෙන්නේ. මේක දැන් එක ඒ රහතන් ඒ ස්වාමීන් වහන්සේගේම රහත් ශිෂ්‍යයෙක් මේ කාරණාව දැන් මේ මාන්නෙන් ඉන්නේ දැන්. මේ මාන්නේ කඩාගත්තේ නැත්තම් ආයේ භාවනා කරන්නේ නැහැ නේ. දැන් මම රහත් කියලා හිතපු කෙනෙක් භාවනා කරන්නේ එයා දැන් හරි කියලා හිතන්නේ. ඉතින් එතකොට ඒ මාන්නේ අවබෝධ කරලා දෙන්නේ කොහොමද කියලා අර ශිෂ්‍යයන් වහන්සේ රහතන් වහන්සේ තමන්ගේ රහත්යයි හිතාගෙන ඉන්න ගුරුවරයා ළඟට ගිහිල්ලා කියනවා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නොඑක් විදිය ප්‍රාතිහාර පාන්න පුළුවන්. ඔබ වහන්සේට එක එක දේවල් මවන්න පුළුවන්. ඔබ වහන්සේ මට මලක් මවලා පෙන්වන්න කියලා කිව්වහම මලක් මවනවා. ඔය විදිහට එක එක දේවල් මවන්න කියනවා. සත්ව රූප මවන්න කියනවා. දැන් ඒව මවනවා. එය මාන්නේනේ. ඔය මාන්නේ තියෙන කෙනා තමයි ප්‍රදර්ශනය කරන්න ඕන වෙන්නේ. රහතන් වහන්සේලාට ප්‍රදර්ශනයක් අවශ්‍ය නැහැ. ඒ රහතන් වහන්සේලා නිවිලානේ. නිමිච්ච කෙනෙකුට නිවිච්ච සුවේ ඉන්නේ. දැන් නිවිච්ච නැති කෙනෙක් තමයි මේ ලෝකේ කෑග ගහ කියන්නේ මේ මම රහත් කිය. ඇයි නිවිලා නැහැ ඇතුලේ කෙලස් වලින් දැවෙනවා තේරෙන්නේ. ඊට පස්සේ මවන්න කිව්වා විශාල හස්තියෙක් මවලා ඒ හස්තියා ඔබ වහන්සේට මරන්න පන්නන විදිහට මවන්න කිව්වා ඉදිරියට. මෙව්වා. මවල දැන් පන්නන ළඟට එනවා. දැන් මොකද උනේ? තමන්ට මවපු දේ තමන්ටත් අමතක් වුණා. බය වුණා දුවන්න ලැහැත්. එතකොටම අතින් අල්ලගත්ත කොහෙද ඔය දුවන්න යන්නේ කියලා. එතකොට තමයි තේරුනේ. එතකොට මවපු රූප ඉවරයි. ඇයි ඒක සිතින් නෙමෙව්වේ. දැන් අභිඥාව ඉවරයිනේ. එතකොට දැන් බය ඇති වුණා කියන්නේ. ඊට පස්සේ තමයි තේරුනේ දාඩියක් දාලා වෙවුලලා තමයි තේරුනේ රහත් නැහැ කියලා. ආන් ගිහින් භාවනා කළා රහත් වුණා. මැරෙනකන් ඔය මතේ හිටියානම් කවදාවත් මාර්ගඵල ලබන්නේ. ඒක දැන් ගොඩකට ඔන්න ඕක. දැන් වයසට ගිය ගොඩක් කට්ටිය ළඟට තියෙන්නේ එහෙමයි. මම දැකලා තියෙනවා. දැන් ගුරුවරු නම් ලොකු මාන්නෙකින් ඉන්නේ. අපි මෙච්චරකට උගන්වලා තියෙනවා කියලා ඒ මාන්නෙන් ඉන්නවා. දොස්තරලා වයසට ගියාම මාන්නෙන් ඉන්නේ අපි බෙහෙත් දීලා තියෙනවා කියලා. ඔය හැම කට්ටියම එහෙමයි. විශ්වවිද්‍යාල උගන්වපු මහාචාර්යවරු එහෙම හාමුදුරුවොත් එහෙමයි. මට මෙච්චරක් ගෝලියෝ ඉන්නවා මෙච්චරක් දායකයෝ තියෙනවා ඔය මාන්නෙන් ඉන්නේ. ඉතින් ඒක කඩා ගන්න නැති තාක්කල් මාර්ගඵල ලබන්න බෑ. දැන් ඔන්න උගන්වුවාට පින් සිද්ධ වෙනවා සල්ලි ගත්තේ නැත්තම්. දැන් මාන්නෙන් ඉන්නේ අපි උගන්වුවා මේ මෙච්චරකට කියලා. පින් සිද්ධ වෙනවා. සල්ලි ගත්තේ නැත්තම්. එතකොට යා රස්තාවක් කරලා තියෙනවා. එතකොට මේ හැම කෙනාම ලෝකේ මුලා කරලා තමයි ජීවත් වෙන්නේ. ඒ වංචක ධර්ම වට කියන්නේ. එතකොට පින්වත්නි දැන් අපි හැම දෙනාම ළඟ තමන් පිළිබඳව තියෙනවා අධි තක්සේරුවක්. ඒකට කියන්නේ මානය කියලා. ඔන්න ඕක කඩා ගන්න නැති තාක්කල් අපිට මේ ධර්මය දකින්න බෑ. ධර්මයේ දකින්නවා කියන්නේ ලොකුවට හාඳුරු සියනමක් විතර වඩම්මලා ගෙදෙට්ට දානයක් දීලා අට පිරිකර පූජා කරලා ගමටම හැන්ද හේවිසි ගහලා බෙර ගහලා පීකර දාලා ඒවා නෙවෙයි. ඒවත් ඕන. ඒවා නොකරන්න එහෙම කියනවා නෙවෙයි.
හැබැයි දහම කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ මේ දුක දකිනවා කියන එක. කොහොමද දුක දකින්නේ? මේ හැම මොහොතකම දැන් මේ ඉඳගෙන ඉන්න අවස්ථාවෙත් අපිට දුක දකින්න පුළුවන් වෙන්න ඕන. අපි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ නම් හැම වෙලේම දුක්ඛේ යථාභූතං පජානාති. දුකෙහි යථාභූත ඥානය පහළ කරමින් වාසය කරමු. ඒ කියන්නේ මේ මොහොතෙත් කායික දුක, මානසික දුක දකිනවා. දැන් මේ ඉඳගෙන ඉඳීමේ මොන තරම් දුකක්ද? ඒ දුක් දකිනවා. ඊටත් එහාට ගිය රූපයේ තියෙන දුක, වේදනාවේ තියෙන දුක, සංඥාවේ තියෙන දුක, සංස්කාරයේ තියෙන දුක, විඥානයේ තියෙන දුක මේ මොහොතේ ඒ දකිනවා. දැන් අපිට මේ මොහොතේ පවත්නා වූ දුක දකින්න කිව්වොත් අපිට ඒක තේරෙන්නේ. ඒ කියන්නේ ධර්මයේ දකිනවා කියන්නේ අන්න ඒකට මේ මොහොතේ වර්තමානයේ පංච උපාදානස්කන්ධේ දුක දකිනවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂිප්තාර්ථයෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධේම දුකයි. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය. රූපය කියන්නේ දරාගෙන සිටිනා වූ ශරීරය. වේදනා සංඥා සංකාර කියන්නේ සිතුවිලි ටික. විඥානය කියන්නේ සිත. ඒතර ඔන්න අපිට ඔය කොටස් තුනයි තියෙන්නේ. කයයි, සිතයි, සිතුවිලි ටිකයි. ඔකට කියනවා චිත්ත චෛතසික රූප කියලා. එතකොට ඔන්න ඔය චිත්ත චෛතසික දෙකට කියනවා නාම කියලා. කයට කියනවා රූප කියලා. ඔය දෙකට තමයි කියන්නේ නාම රූප කියලා. එතකොට අපිට මෙන්න මේ නාමය හා රූපයෙහි මේ මොහොතේ මේ රූපේ දුක දකින්න ඕන. කොහොමද දකින්නේ? ඒකට නම් පින්වත්නි දුක කියන එක වටහා ගන්නට නම් එයාට අනිත්‍ය කියන දේ වැටහෙන්න ඕන. අනිත්‍ය දකින්න නැති කෙනෙකුට දුක දකින්න අපි හිතානින් අර කැක්කුම රෙදෙන එක තමයි දුක කියලානේ අපි. ඒකත් දුක තමයි. ඊට එහාට ගිය පින්වත්නි ස්කන්ධයාගේ දුක දකින්නේ කොහොමද? යං අනිච්ඡං තං දුක්ඛන්ති. අනිත්‍ය දකිනකොට තමයි ඒ තුලින් දුක දකින්න පුළුවන්. අනිත්‍ය කියන්නේ මොකද්ද? මුලින් නොතිබී ඇතිවි ඉතිරි නැතුව නැති වෙලා යනවා කියන එකට. දැන් සාමාන්‍යයෙන් ඕලාරිකව ගත්තොත් දැන් මේ ඇත්තන්ට ළමා කාලයක් තිබුණා. හැබැයි ඉපදෙන්න කලින් එක තිබ්බේ නැහැ. එතකොට කලින් නොතිබී ළමා කාලයක් කියලා එකක් ඇති වුණා. ඒක ඉතිරි නැතුව නැති වුණා. තරුණ කාලයක් කියලා එකක් තිබුණා. හැබැයි ළමයා කාලේ තරුණ කාලයක් තිබුණේ. එතකොට ඔන්න කලින් නොතිබී තරුණ කාලයක් ඇති වුණා. දැන් ඒක ඉතිරි නැති වෙලා නැති වෙලා යනවා. දැන් අපේ අම්මා තාත්තා තව වැඩි හිටියෝ හත්මුතු පරම්පරාවක කවුරුවත් නැහැ. ඒ කිසිම කෙනෙක් උපදින්න කලින් හිටියේ නැහැ. ඉපදුනාට නැති වුණාට පස්සේ නැවත ඒකේ කිසිම දෙයක් ඉතුරු නැහැ. ඉතුරු නැතුව නැති වෙලා යනවා. එහෙනම් මුලින් නොතිබී ඇතිවි ඉතිරි නැතුව නැති වෙලා යන කිසිම මොහොතක ස්ථීර බවක් නැති වෙනස් වෙන දෙයට අනිත්‍ය කියලා කියනවා. එතකොට මේ ලෝකේ හැම දෙයක්ම එහෙමයි. මේ එක ෂණයෙන් සියල්ල වෙනස් වෙන්න පුළුවන්. පින්වත්නි චත්තාලීසාකාරික විපස්සනාව කියන භාවනා මාර්ගය තුල තියෙනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන නැත්තම් මේ ස්කන්ධ පංචකය මල පෙරේත දෝෂයක් වගේ කියනවා. මොකද මල පෙරේත දෝෂයක් කියන්නේ? මල පෙරේත දෝෂයක් ආගේ හරි තියෙනවා නම් මල පෙරේතෙක් වැහිලා ඉන්නවා නම් මොකද වෙන්නේ? එක පාරට තමයි මතුවෙන්නේ. බෙරහඬක් එහෙම ඇහෙනකොට, පිරිත් එහෙම ඇහෙනකොට, දේවාලයක් පැත්තෙන් එහෙම යනකොට ඔන්න මතුවෙනවා. අපි එහෙම දැකලා තියෙනවා. මොකද බණ එහෙම කියන්නේ යනකොට ඒ විසි ගහනකොට අර හේ කෑ ගහනවා සමහරවිට. පිරිත් එහෙම කියන මඟුල් බෙරේ ගහනකොට තමන්ට නටනවා. ඒ කියන්නේ මේ හොඳට ඉන්නවා හිටපු ගාම මතුවෙනවා. ඒක තමයි මල පෙරේත දෝෂයේ ස්වභාවය.
හොද්දට ඉඳලා එකපාරට මතුවේ. මොන හරි හේතුවක් වෙච්ච එක. ආන් ඒ වගේ තමයි මේ රූපය කියන්නේ. මල පෙරේත දෝෂයක්. මේ ඉන්නවා හිටපු ගාම්ම ඔන්න පින්වත්නි මොලේ නහරයක් පිපිරෙනවා. හිටපු ගාම්ම ඔන්න හවස නිදා ගන්නවා එළි වෙනකොට පැත්තක් පන්න නැහැ. මේ දවස්වල නම් ඉතින් බොහොම පරිස්සමින් තමයි යන්න වෙන්නේ. ඇයි කොහෙන් කොරෝනා ඇතුල් වෙයිද දන්නේ නැහැ. ඇතු වෙච්ච ගාම ඔන්න මතුවෙනවා. දුවිලි ඩිංගක් ගියත් මේක විනාශ වෙනවා. ප්‍රශ්න ටිකක් වැදුනත් සීතල ටිකක් වැදුනත් අපත්‍ය ආහාරයක් වැටුනත් මේක වෙනස් වෙනවා. විස බීජයක් ඇතුල් වුණත් මේක වෙනස් වෙනවා. අන්න ඒ වගේ මේ අපි දරාගෙන ඉන්න ඇඟ හරියට මල පෙරේත දෝෂයක් වගේ. මම නෙවෙයි මේවා දාරන්නේ භාග්‍යවතුන් වහන්සේ. කොයි මොහොතේ මතුවේද දන්නේ නැහැ. ඒ නිසා අපි මේ ලෝකේ එක එක බලාපොරොත්තු තියාගෙන ජීවත් වුණාට කිසිම වැඩක් නැහැ. මේ මොහොතේ අන්ධ වෙයිද දන්නේ නැහැ. එක වෛද්‍යවරයෙක් කුට එයා ඇස් වෛද්‍යවරයෙක්. එයා ලෙඩුන්ට බෙහෙත් කරනවා. කරගාම එයාගේ පෙනීම නැති වුණා. එක දවසක් රෑ නිදාගෙන හැරෙනකොට ඇස් පෙනීම නැති වුණා. ඉතින් මෙයා හොඳට ඇස් කාචයම දාලා ඉතින් සල්ලි හොයාගෙන තිබ්බා. ටික දවසක් යනකොට මොකද උනේ? බිරිඳට වැටුණා තමන්ගේ මහත්තයාගේ ඇස් ආයේ හොඳ වෙන්නේ නැහැ කියලා. ඔහම ඉඳලා මොකද කරේ? මහත්තයා අන්ධ හින්දා වෙන මිනිස්සෙක් එක්ක ගියා. කසාද වෙඳලා. කොමාරි අරයට මුලින් ස්වාමියාට කාලයක් යනකොට මේ ඇස් හොඳ වුණේ එයාගේ තියෙන වෛද්‍ය වෘත්තියෙන් මිනිසුන් එක්ක සම්බන්ධ වෙලා තියෙන ධනෙ වියදම් කරලා ලොමිල බෙහෙත් දෙනවා. වෙන ප්‍රදේශයකට ගිහිල්ලා දැන් අර බිරිඳ අවුරුදු 2ක් විතර යනකොට අර ගිය මේ පුරුෂයා ගැස්සන්දයි කියලා ගියාට පස්සේ අනික් කෙනාගේ කකුල් දෙකම පණ නැති වුණා. දැන් කර කියා ගන්න දෙයක් නැහැ, කෑම බීමත් නැහැ. අන්තිමේදී මෙහෙම දොස්තර කෙනෙක් ඉන්නවා බෙහෙත් දෙනව නොමිලේ. ඔන්න බෙහෙත් ගන්න එක් කරගෙන ආවා. එක් කරගෙන ආවේ අර කලින් ස්වාමියා ගාවට. දැන් බලන්න දැන් එක්කෙනෙක් ගැස්සන්දයි කියලා ගිහිල්ලා ඉවරලා අන්තිමේදී කකුල් දෙකම පණ නැති අංශභාගයේ හැදුන කෙනෙකුට ඊරවාසි ලැබුණා. ඇයි ඒ? ඔන්න ස්වභාවය. ඒකට හේතුව අර ඇස් අන්ධ කෙනා එයාගේ කර්මේ පරිසම් දුන්නා. අර කකුල් දෙකම පණ නැති වුණ එයාගේ කර්මේ විපාක දුන්නා. හැබැයි ඒ කර්ම විපාකේ ලබන්න අර කාන්තාවත් කර්මයක් කරලා තියෙනවා. ඔක අතහැරලා ගියා කිමුක වෙන කෙනෙක් ගාවට. ඒත් එහෙමම තමයි. දැන් අද ලෝකේ ඉන්නවනේ සමහරු ඉන්නවා. සමහර අපිට මොන ගහිලත් වෙනවා සමහර කාන්තාවෝ ඉන්නවා 6 පාරක් විතර බැඳලානේ. එක්කෙනෙක් මැරිලා තව එක්කෙනෙක් හෝ. ඒ කියන්නේ ඒක තමයි කර්මය. අර බුද්ධ කාලෙත් හිටියේ එහෙම. ඉසිදාසි එහෙමනේ. ඉතින් අන්න කර්මය පින්වත්නි. එහෙනම් මතක තියාගන්න ඕන. අපි මොනවා කළත් අපි මේ සසර ගමනේදී පෙර භවයන් වල මොන જાතියේ කර්ම මිත්‍යා දෘෂ්ටිය හිත පිහිටුවාගෙන කරගෙන තියනවද දන්නේ. ඒක නිසා මේ සසරට බය වෙලා අපි පුළුවන් තරම් මේ අනිත්‍ය දකිමින් මේ රූපේ දුක ඊළඟට වේදනා සංඥා සංඛාර විඥාන යන සිත සිතුවිලි වල තියෙන දුක්ඛ ස්වභාවය දකින්න අනිත්‍ය දකින්න ඕනේ. මේවා වහා වෙනස් වෙලා යනවා. පෙන පිඩු වගේ රූපය, දීබුබුලු වගේ වේදනාව, මිරිගුවක් වගේ සංඥාව, කෙහෙල් පතුරු ගොඩක් වගේ සංස්කාර, මායාකාරයක් වගේ මේ විඥානේ මේ විදිහට පේන පිඬුවම සූත්‍රයේ දේශනා කොට වදාළ ආකාරයට දකිමින් මේ වගේ අනිත්‍ය ස්වභාවය නිරන්තරයෙන් මෙනෙහි කර ගන්න ඕන. අනිත්‍යයත් එක්ක මෙහි තියෙන දුක්ඛ ස්වභාවය අපි දකින්න ඕන නිරන්තරයෙන්. ඊළඟට මේක යමක් අනිත්‍ය නම් දුක නම් එය මම මගේ ආත්මය කියලා බලපවත්තන්න බෑ. ඒ අනාත්මයි. ඒ අනාත්ම ස්වභාවය අපි දකින්න ඕන. එහෙම දැක ඉන්නකොට අපිට යම් වෙලාවක අර තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ මේ තිලක්ෂණ අවබෝධය තුලින්ම ලැබෙන සෝවාන් ඵලය සාක්ෂාත් වෙනවා.
ඊළඟට සකදා ඒ තුලම අපි ඉන්නකොට සකදාගාමී අනාගාමී අරහත් වෙලා සම්පූර්ණයෙන්ම වතුර නැති විලක් කොකෙක් අත්හැරලා දාලා යන විදිහට මේ සංසාරේ අත්හැරලා ඒ උත්තමයන් වහන්සේ ලෝකෝත්තර වූ නිර්වාණ ධර්මයට පත් වෙනවා කියලා අපි අවබෝධ කරගන්න ඕන. එහෙනම් අපිත් මේ මාර්ගය යන්න ඕන. මේ මාර්ගය යන්න අපි හිත සකස් කරගන්න ඕන. නිරන්තරයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කුඩා වුණත් තරුණ වුණත් මහලු වුණත් නිතරම දකින්න. මොකද අපිට කුඩා කාලයේදී තරුණ කාලයේදී මහලු කාලයේදී කොතනකදී අපේ මරණය ඉද දන්නේ නැහැ. කුඩා පිරිසත් මැරෙනවා තරුණයොත් මැරෙනවා මහල්ලොත් මැරෙනවා. එහෙමනම් පුළුවන් තරම් අපිට තියෙන්නේ නැස්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ධර්මයේ සරණ හැර වෙන සරණක් නැහැ. ගොඩාක් දෙනෙකුට ධර්මයේ ඕන වෙන්නේ මොකක් හරි වෙලා කරදරයක් වුණාට පස්සේ. දුක ආවට පස්සේ තමයි බෝධි පූජාවෙන් ගොඩක් කටින මතක් වෙන්නේ. එහෙම වෙන්නේ නැතුව ඒවා අනිවාර්යෙන් වෙනවා කර්මයන්ට අනුව විපාකේ. ඒ නිසා අපි අපේ හිත සකස් කරගන්නට කටයුතු කරගන්න ඕනේ. ඒ අනුව මේ හැම දිනාම නිරන්තරයෙන්ම තථාගතයන් වහන්සේ සරණ ගිහින් උන්වහන්සේගේ අවවාදයට අනුව කටයුතු කරමින් මේ ජීවිතයේදීම ඉක්මනින්ම මේ සසරෙන් නිදහස් වෙන්නට අදිෂ්ඨාන ශීර්ෂයන් පිහිටුවා ගන්න හැටියට මතක් කරනවා මේ ශ්‍රවණය කරගත්ත ධර්ම දේශනාවත් ඒ සඳහා පාරමී ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මෙම ධර්ම දේශනාවේ සදහැබර දායකත්වය දරාගෙන කටයුතු කරන්නේ විශ්‍රාමික උපපොලිස් පරීක්ෂක මුතුබණ්ඩා කන්දේගම මහත්මයා ප්‍රධාන ඒ සදහැබර දුවදරුවන් ඇතුළු පිරිස තමයි මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරාගෙන කටයුතු කරන්නේ. අරමුණ වශයෙන් මිය පරලෝ යන්ට යෙදුන තන්ත්‍රිකේ ආර්යවතී කන්දේගම මහත්මියට පින් අනුමෝදන් කිරීම, කේ.ආර්. කුමාරිහාමි ගුරුමෑණියන්ට පින් අනුමෝදන් කිරීම, රාණි පෙරේරා ගුරුමෑණියන්ට පින් අනුමෝදන් කිරීම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මුතුබණ්ඩා කන්දේගම පියාණන්ට, ඒ වගේම නීල් පෙරේරා පියාණන්ට, දයා පොන්නම් පෙරුම පියාණන්ට දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම මේ සියලුම කුසල ශක්තියන් පුණ්‍ය ධර්මයන් අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේට, බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයට පින්පෙත් අනුමෝදන් කිරීම, විශේෂයෙන්ම මෙම පවුලට සහ සම්බන්ධ සියලුම දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉතා උසස් අයුරින් සිද්ධ කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. සහභාගී වූ හා නොවු සියලුම දෙනාට ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. ඒ වගේම ඒ පින්වතුන්ලාටත් ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටත් හැම දෙනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය නිර්වාණ සම්පත්තිය පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තමයි දායකත්වය දරන්නේ. වගේම අප රට තුළ ඇති වී පවත්නා වූ සහ ලෝකයේ පුරාම පවත්නා වූ කොරෝනා වසංගතය ඉක්මනින් දුරු වෙන්නට මේ ධර්ම දේශනාමය කුසල ශක්තියද සියලු දෙනාට ආශිර්වාද ශීර්ෂයක් බවට පත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි අද විශ්‍රාමික උපපොලිස් පරීක්ෂක මුතුබණ්ඩා කන්දේගම මහත්මයා ප්‍රධාන දුවදරුවන් ඥාතීන් දායකත්වය දරන්නේ. ඔබගේ මිය පරලෝකීය ඥාතීන්ට මේ පින් අත් වේවා. දෙවියන් වහන්සේලාටද මේ පින් අත් වේවා. අවීචය පටන් භවාග්‍රය දක්වා ඉන්න හැම දෙනාටද මේ පින් අනුමෝදන් වේවා. නන් සඳහන් කළ ජීවත් වෙලා ඉන්න සියලු දෙනාටත්, ඒ වගේම අධ්‍යාපනය ලබන දුවදරුවන්ටත් මේ පින් අත් වේවා. ඔබ පවුලටත් ඔබ හා ඔබ පවුලට සහ සම්බන්ධ සියලු දෙනාටත්, ලක්වාසී ලෝවාසී සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ශක්තියෙන් නිර්වාණ සම්පත්තිය පිණිස උපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්බුද්ධ ශාසනං
චිරන්රක්කන්තු සම්බුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්බුද්ධ සාවකන්ති